ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝන් උදා වූ 2021 නව වසර ශ්‍රී ලාංකීය ජනතාවට සතුට සාමය පිරි සෞභාග්‍යමත් සෞඛ්‍ය සම්පන්න නව වසරක් වේවායි දෙරණ මාධ්‍යජාලය ප්‍රාර්ථනා කරනවා. ඒ සුබ ප්‍රාර්ථනයත් සමගින් නව වසරේ ප්‍රථම මධ්‍යහන පුවත් ප්‍රකාශය ආරම්භ කිරීමට අප සූදානම්. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සැමරුම් මහනා හිමිවරුන්ගෙන් නව වසරට සුභාශිංසන. රෝග පීඩාවලින් තොර ඉසුරුමත් නව වසරකට ජනපතිගෙන් සුභ පැතුම්. ඊයේත් වැඩිම ආසාදිතයන් කොළඹින් මඩකලපුවේ ආසාදිතයින් ගණනත් ඉහළයයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මේ අතර උදා වූ 2021 නව වර්ෂය පිළිගැනීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටම මෙරට ජනතාවද කටයුතු කළේ COVID-19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශවලටද අනුගත වෙමින්. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් ලෝපුරා ජනතාව දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දී සිටියද 2020 වර්ෂය නිමා කරමින් 2021 නව වර්ෂය පිළිගැනීම සඳහා මෙරට ජනතාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සූදානමින් සිටියා. 2021 නව වසර ප්‍රදේශ කිහිපයක ජනතාව පිළිගත් ආකාරයයි මේ. නවවසර උදාවත් සමග බෞද්ධ ජනතාව දිවයිනපුරා විහෙර විහාරස්ථානවලට එක්රැස්ව ආගමික වතාවත් වෙන නිරත වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ම කතරගම පුදුබිමේදී ඊයේ ආගමික වතාවත් වලට එක් වුණා. බෞද්ධ ජනතාව අද උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වුණේ මෙලෙසින්. COVID-19 සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙමින් කළුතර බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමටද ජනතාව එක්ව සිටියා. එමෙන්ම කැලණි රජමහා විහාරස්ථානයට සහ කොළඹ ගංගාරාම විහාරස්ථානයටද අද පෙරවරුවේ ජනතාව පැමිණ සිටි ආකාරයයි මේ. දෙදස් විසියක නව වසර ආරම්භයත් සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක පැවති ආගමික වතාවත් සඳහා ජනතාව එක්ව සිටියේ මෙලෙසින්. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදීද අද පෙරවරුවේ ජනතාව ආගමික වතාවත් වල නිරත වුණා. මේ අතර නවවසර උදාවට සෙත් ප්‍රාර්ථනා කරමින් සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් මහරගම නගර මධ්‍යයේදී රැය 5 වන තෙක් පැවැත්වුණා. මේ අතර නවවසරේ ආගමික වතාවත් ආරම්භ කරමින් කිරියම්මාවරුන් වෙනුවෙන් දානමය පින්කමක් අද අලුයම සීනිගම දෙවොල් මහ දේවාලයේදී පැවැත්වුණා. දෙදහස් විසියක නව වසරේ උදාව මෙරට මෙන්ම එතර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට රෝග පීඩාවලින් තොර ඉසුරුමත් අනාගතයක් උරුම කෙරෙන නව වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එළඹුණු නව වසර වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් ජීවිතය සකසා ගැනීමටත් අදිටනින් පෙරට යාමටත් දිරිගන්වන බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව අවුරුදු පණිවුඩය දැක්වෙන්නේ සෞභාග්‍යවත යන ගමන සාර්ථකව ආරම්භ කර තිබේදී අනපේක්ෂිත ලෙස රට වෙලාගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමග පෙරමුණගත් බවයි. බරපතල අභියෝග හා බාධක හමුවේ වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසාර සංවර්ධනයක අත්තිවාරම සැකසීමට හැකි වූ බවත් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට ලැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. රටටත් ජනමතයටත් පිට නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තිබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බවත් එහි සඳහන්. ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ සෞභාග්‍ය දැක්මේ ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්ය වන අතර සෑම පුරවැසියෙකුම තම මව්බිම ගැන කැපවීමෙන් කටයුතු කිරීමද අපේක්ෂා කරන බවයි. මේ අතර නව වසරට සුභාශිංසනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ සුරක්ෂිත දේශයක් වෙනුවෙන් මාතෘභූමිය අනාගතය උදෙසා ජනතාව අප කෙරෙහි තිබූ විශ්වාසය සහෘදව සිහිපත් කරන බවයි. ලොව අන් සියලු රටවල් මෙන්ම COVID-19 වෛරසය අභියෝගයට අපරටද මුහුණ දෙමින් තිබෙදී රජය COVID-19 වසංගතය කළමනාකරණය කිරීම වෙනුවෙන් ජනතාව මත බර නොවැටෙන පරිදි කටයුතු කිරීමට උපරිම මැදිහත්වීම ලබා දෙමින් ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින විනයගරුක ජනතාවගෙන් රජයට ලැබෙන සහයෝගයද සුළුපටු නොමැති බවත් රට හමුවේ ඇති මෙම අභියෝග නව වසරේ එක්ව ජයගත හැකි බවත් නිවේදනයේ සඳහන්. ඉතා ලඝු කරුණු අරබයා තවදුරටත් අප බෙදී වෙන් වී සිටිය යුතු නැති බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩ නැගීමට නව වසර අවස්ථාවක් කරගන්නා ලෙසයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නව වසර වෙනුවෙන් සුභාශිංසනය කළා. අපේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාව 2021 වසර කොරෝනා තුරන් කරපු මාතෘභූමියක් තුළ රටේ ආර්ථික සමාජීය පුනර්ජීවයක් ඇති කරන සෞභාග්‍ය සම්පන්න නව වසරක් බිහි වේවා කියන එක අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනය මුදුන්පත් කරගන්නට අපි සියලු දෙනා වාද භේද නොතකා එක මවකගේ එක පියෙකුගේ දූ දරුවන් මෙන් සියලු දෙනා මත්සල් බැඳගනිමු. ඔබ සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමු. නව වසර වෙනුවෙන් අස්කිරි සහ මල්වතු පාර්ශවයෙන් සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. මේ රටට ගිය අවුරුද්දේ පැමිණුණා වූ භයානක දුර්භික්ෂයේ වළකා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දවස සිදුවනු මේ විශාල මහනුවර දුර්භික්ෂය අපි සිහිපත් කරනවා. ඉතින් ඒ දුර්භික්ෂය දුරු කර ගැනීම සඳහා ඒ අය බුද්ධිමත්ව ක්‍රියා කළා වගේම සිදුවීමක් මුළු ලෝකයේම බුද්ධිමත්ව ක්‍රියා කළොත් ඒ තත්ත්වයෙන් නිදහස් කර ගැනීමට පුළුවන්. ශ්‍රී ලංකා වාසී බෞද්ධ අබෞද්ධ හැමදෙනාටම එකමුතුව එක්සත්ව කාලය ගෙවන හැටියට අපි බොහොම කරුණාවෙන් යුක්තව හැම දෙනා වෙත මතක් කර සිටිනවා. රටේ දුප්පතාගේ දුක බඩගින්න නිවීමට කටයුතු සාධාන හැටියට රජයට මතක් කරමින් ඔබ හැම දෙනාටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා. ඒ තවත් මරණ 5ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමගයි. දර්ගා නගරයේ පදිංචි 72 වර්ධි පිරිමි පුද්ගලයෙකු කළුතර මහරුහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඉකුතු 28 වනදා ජීවිතක්ෂයට පත් වූ අතර කොවිඩ් ආසාදනය දියවැඩියාව උග්‍රවීම නිසා ඇති වූ ලේ විෂවීම ඔහුගේ මරණයට හේතුවයි. හෝමාගම පදිංචි 59 වර්ධි පිරිමි පුද්ගලයෙකු කොළඹ IDH රෝහලේදී ඊයේ මේ ගොස් තිබුණේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ සමග ඇති වූ උග්‍ර පෙනහළු ආසාදනයේ හේතුවෙන්. කිරුළපන පදිංචි 61 වර්ධි කාන්තාවක් කොළඹ IDH රෝහලේදී ඊයේ මේ ගොස් ඇති අතර කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ අක්මා ආසාදනය ඇගේ මරණයට හේතු බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. ගලේවිල පදිංචි 46 වර්ධි පිරිමි පුද්ගලයෙකු ගලේවිල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය 30 වනදා මිය ගොස් තිබුණේ කොවිඩ් ආසාදනය සමග සංකූල වූ දියවැඩියා තත්ත්වයේ හේතුවෙන්. පැල්මඩුල්ල පදිංචි 75 වර්ධි පිරිමි පුද්ගලයෙකු රත්නපුර ශික්ෂණ රෝහලේදී පසුගිය 30 වනදා මිය ගොස් සිටි අතර කොවිඩ් ආසාදනය, ලේ විෂවීම සහ පෙනහළු ආසාදනය ඔහුගේ මරණයට හේතුවයි. මෙම මරණ පහත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 204ක් දක්වා ඉහළ ගියා. දිස්ත්‍රික්ක 17කින් කොවිඩ් ආසාදිතයන් 597 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර 256ක් වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ පළමු වරට නාරාහින්පිට ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයන් හඳුනාගෙන ඇති අතර එම ගණන 79ක්. බොරැල්ලෙන් 60ක්, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 26ක්, දෙමටගොඩින් 19ක්, කොම්පඤ්ඤ වීදියෙන් 12ක් සහ අවිස්සාවේල්ලෙන් 11ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වුණා. පළමු වරට කොළඹින් පසු වැඩිම ආසාදිතයන් මඩකරපු දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම ගණන 63ක්. ගම්පහින් 62ක්, කෑගල්ලෙන් 50ක්, කළුතරින් 36ක්, රත්නපුරින් 34ක්, මහනුවරින් 33ක්, අම්පාරෙන් 20ක් සහ තවත් දිස්ත්‍රික්ක 9කින් ආසාදිතයන් 38 දෙනෙකු හඳුනා ගැනුණා.
විදේශයන්ගේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකු සහ දෙවියනට පැමිණි තවත් යුක්‍රේන ජාතිකයන් 2 දෙනෙකු කොවිඩ් ආසාදිත ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. එරෝ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 43299ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලැබූ ගණන 35329ක් වෙන අතර 7766 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙනවා. ලෝකයේ හැම මිලියනයකටම රෝගීන් 522ක් හඳුනාගෙන තියෙනවා. දකුණු ආසියානු කලාපයේ ඒ ඉතාමත්ම අධිකයි. ජනගහනය හැම මිලියනයකටම රෝගීන් 5859ක් හඳුනාගෙන තියෙනවා. අපේ රට තුළ මිලියනයකට රෝගීන් 1886ක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තමයි මරණ ගෝලීයව හැම මිලියනයකටම 9 දෙනෙක් 2020 වර්ෂය තුලදී COVID-19 නිසා මිය ගොස් තියෙනවා. අපේ දකුණු ආසියානු කලාපය තුළ ජනගහනයේ හැම මිලියනයකටම 89ක් වගේ ඉහළ ස්ථානයක තියෙනවා. නමුත් අපේ රට තුලත් ගෝලීය අගයට සමානව හැම මිලියනයකටම 9 දෙනෙක් COVID-19 නිසා 2000 වර්ෂය තුලදී මිය ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් ආයතන කිහිපයක් සම්බන්ධ වී කටයුතු කරන COVAX පහසුකම යටතේ අපේ රටේ ජනගහනයෙන් 120කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල භාගයේදී අපිට නොමිලේ ලැබෙන බව අපිට සහතික කර තියෙනවා. පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය රඳවුවන් 5 දෙනාගෙන් අයෙකු හලාවත කාක්කපාලිය දෙමඩපිටිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සොයා ගැනුණා. බස් රථයකින් කුරුණෑගල දක්වා පැමිණ සිටි මෙම රඳවුවන් අතරින් සෙසු සිව් දෙනා සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර 2021 වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය එහිදී රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දීමද සිදු වුණා. අපේ හෘද සාක්ෂියට එකඟව අප ලබන වැටුප අපි ලබන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට ගහන බදු වලින්. ඒක නිසා සහකම්පනය කියන එක තියෙන අපි ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් නොමිලේ ඉගෙනගෙන ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් බදු වලින් අපි පඩි අරගෙන අපි කටයුතු කරනකොට අපි ඊටාම අවංකව අපේ සේවය පුළුවන් උපරිම මට්ටමකින් මේ රටේ මිනිස්සුන්ට කරන්න ඕන. නව කැලණි පාලමේ වැඩ කටයුතු එළඹෙන ජූලි මාසය වන විට අවසන් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කොළඹ කටුනායක මාර්ගයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මන්තිරු 6කින් යුතුව මෙම කැලණි පාලම ඉදිකරනු ලබනවා. එම පාලම ඉදිකිරීම් කටයුතු මෙම වසරේ ජූලි මාසයේ වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ. පාලම ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරයා ඊයේ එහි පැමිණියා. විශේෂයෙන්ම නවරාජය පත්වනෑ පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සාගවතුමාගේ උපදෙස් අනුව මෙහි සොයා බැලීම සහ අපි ශීඝ්‍රගාමීව සංවර්ධනය කරන්න තීන්දුව කරපු නිසා නියමිත දිනවකවානුව ඇතුළත අපිට ඉවර කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි කොවිඩ් එක නිසා කොටස සමාගමේ මාස 5ක කාලයක් ඉල්ලා තියෙනවා. අපි දැන් ඉදි මාස 3ක කාලයක් ලබා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජූලි මාසයේ ඉලක්ක කරගෙන මේ කැලණි පාලමේ සංවර්ධන කටයුතු නිමා කරන්න. කටුනායක අධිවේගී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ හැදුවත් එතනින් එන බොටල් නෙක් එන එහෙම නැත්නම් පාරේ තියෙන එක පාලමක් තියෙන නිසා මෙතන විශාල තදබදයක් ඇති වුණා. දැන් තවත් පුවත් කිහිපයක්. යුද හමුදා මූලස්ථානයේ නව වසරේ රාජකාරී ආරම්භය සහ සේවා දියුරුම් ප්‍රතිඥාව ලබා දීම යුද හමුදාපති ජෙනරල් චවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. ගුණගරුක සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කිරීමටද මනුසත් දෙරණ සහ අරලිය සමූහ ව්‍යාපාරයෙක්ව වාර්ෂිකව සංවිධානය කරන රුක්රෝපණ වැඩසටහන සහ පැළබෙදා දීම පොළොන්නරුව ඇතුමාල්පිටිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු කෙරුණා. ඊට සමගාමීව පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ දෙපස කිලෝමීටර 3ක් මී පැළ රෝපණය කිරීමද සිදු කළා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේදී පදික මාරුවකින් මාර්ගය හරහා ගිය දැරියක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබුවා. ඊයේ පස්වරුවේ සිදු අනතුරින් පසුව ත්‍රිරෝද රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර අනතුර අසරතාව කර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.